රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය නිසා උසස් පෙළ හදාරන අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වනු ලබන පාඩම් මාලාවේ ආර්ථික විද්‍යාව විෂයේ එක් පාඩමක් අපි කලින් පවත්වනු ලැබුවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළ ආර්ථික විද්‍යාව කොටස් කිහිපයක්. ඒතර මූලිකවම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අදාළ වෙන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම හා තවත් මූලික ආර්ථික සංකල්ප වගේ කිහිපයක ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයට අන්තර්ගත වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම දන්නවා ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක් කියලා. ලෝකේ තියෙනවා විද්‍යාවන් දෙකක්. එකක් තමයි ස්වභාවික විද්‍යාව. අනික සමාජ විද්‍යාව. ඒක ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවක්. ඒත් මේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වීමෙන් ආර්ථික විද්‍යාව අපි හදාරනවා. එතකොට මේ ආර්ථික විද්‍යාවේ ප්‍රධානම සාධකය මොකක්ද? ගොඩක් දුරට අහනවා ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය මොකක්ද කියලා. ආර්ථික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි අතන මේ දක්වන්න ලැබෙන හිගකම කියන්නේ. එතකොට මේ හිගකමක් නැත්නම් ආර්ථික විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් බලමු මොකක්ද මේ හිගකම කියන්නේ? වමනා සම්පත් විකල්ප අවස්ථාවන් තේරීම ආවස්තික පිළිවෙල. මේ සංකල්ප එකිනෙකට එකක් සම්බන්ධයි. එතකොට මොකද්ද මේ මිනිස් වමනාවන් කියන්නේ? අපි දන්නවා මිනිස් අවශ්‍යතා හා වමනා කියලා කොටස් දෙකක් තියෙනවා. අවශ්‍යතා සීමිතයි. වමනා අසීමිතයි. දැන් උදාහරණයකට අපිට බඩගින්න දැනෙනවා නම් බඩගින්න කියන්නේ අවශ්‍යතාවය. හැබැයි බඩගින්න සපුර ගන්න ඒක සපුර ගන්න ක්‍රම විවිධාකාරයි. කෙනෙක් බත් කන්න පුළුවන්, ඉදියාප කන්න පුළුවන්, ආප කන්න පුළුවන්, කේක් කන්න පුළුවන්. ඒ තමයි අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර. අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාරයන් තමයි අපි කතා කරන්නේ වමනාවන් කියලා. එතකොට මිනිස් වමනාවන් අපි කියුවා මිනිස් වමනාවන් අසීමිතයි කියලා. මිනිස් වමනාවන් අසීමිතයි නම් ඒ අසීමිත වමනා සපුරා ගන්න තියෙන සම්පත් සමාජයේ සීමිතයි. අසීමිත වමනා සපුරා ගන්න සමාජයේ පවතින සම්පත් සීමිතයි. මේ සීමිත සම්පත් වලින් අසීමිත වමනා සපුරා ගැනීමට යාමේදී සීමිත සම්පත් වලින් අසීමිත වමනා සපුරා ගැනීමට යාමේදී ඕනෑම සමාජයක් ඒක දුප්පත් හෝ වේවා ධනවත් වේවා ඕනෑම සමාජයක් හිගකම කියන කේන්ද්‍රීය ප්‍රශ්නෙට මුහුණ පානවා. ඒක ලෝකේ ධනවත්ම රටේ ඉඳන් ලෝකේ දිලිඳුම රට දක්වාම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ තව උදාහරණයක් කිව්වොත් මේක මේ දුප්පත්කම නෙමෙයි සංකල්පයක් නෙමෙයි. දිලිඳුකම නෙමෙයි සංකල්පයක් නෙමෙයි. මේක අසීමිත මිනිස් වමනා සීමිත සම්පත් වලින් සපුරා ගැනීමට යාමේදී ඕනෑම සමාජයක් මුහුණ පාන සිද්ධ වෙන දෙයක් තමයි හිගකම කියන්නේ. ඒ කියන්නේ තවත් උදාහරණකින් මම කිව්වොත් එහෙම ලෝක ධනවත්ම පුද්ගලයාට ලෝක දිලිඳු පුද්ගලයාට දිනකට තියෙන්නේ පැය 24යි. ඒ කියන්නේ කාලය සීමිතයි. එතකොට මේ හිගකම කියන ප්‍රශ්නෙට කේන්ද්‍රීය ප්‍රශ්නෙට ආර්ථික විද්‍යාව දෙන පිළිතුර තමයි මේ තේරීම කියන්නේ. හිගකම කියන කේන්ද්‍රීය ප්‍රශ්නෙට දෙන පිළිතුර තමයි තේරීම කියන්නේ. ඒතර තේරීමක් කරන්න වෙන්නේ අපිට තියෙන්නේ අවස්ථාවන් එකයි නම් අපිට තේරීමක් නැහැ. අපි නිශ්චිත මේ අවස්ථාව තෝරන්න වෙනවා. ඒතර මේ තේරීමක් එන්නේ විකල්ප අවස්ථාවන් තියෙන නිසා. අපිට රුපියල් 1000ක් හම්බුනොත් රුපියල් 1000 වියදම් කරන්න පුළුවන් අවස්ථාවන් ගොඩක් තියෙනවා. අපිට පැයක කාලයක් ගත්තොත් මේ පැයක කාලය තුල කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ තමයි විකල්ප අවස්ථාව. ඒ විකල්ප අවස්ථාවන් අතරින් අපිට තියෙන මේ විකල්ප අවස්ථාවන් අතරින් හොඳම විකල්පය තමයි අපි හැම වෙලෙම කරන්නේ. උදාහරණයකට මට රුපියල් 100ක් හම්බුනොත් එහෙම මට පුළුවන් එක්ක කෑම එකක් කන්න. ෆෝන් කාඩ් එකක් දාගන්න. ඊපස්සේ අපි තුමු ෆිල්ම් එකක් බලන්න. රුපියල් 100 බැරුණා. ඒතර ඔය තුنين අපිට ඒ තුනම කරන්න බැහැ රුපියල් 100. එකයි කරන්න පුළුවන්. ඊටු අපි තෝරනවා. ඒකෙන් මට අවශ්‍යම දේ මොකක්ද කියලා. මට අවශ්‍යම බත් එක කන එක නා. දෙවියන්ට අවශ්‍යම ෆෝන් කාඩ් එකක් ගන්න එක නා. මම බත් එක කනවා කියන්නේ මට ෆෝන් කාඩ් එක ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. එතකොට
අපි හැම වෙලේම මේ විකල්ප අවස්ථා වලින් තෝරන්නේ හොඳම විකල්ප අවස්ථාව. හොඳම විකල්ප අවස්ථාව තේරීමේදී තමයි ආවස්තික පිළිවෙල කියන සංකල්පය ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ යම් කිසි තේරීමක් කිරීමේදී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිළිවෙල කියන්නේ. මොකද්ද? යම් කිසි තේරීමක් කිරීමේදී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිළිවෙල කියන්නේ. දැන් පැහැදිලි මේ එකිනෙක ටිකක් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. සමාජයක අසීමිත මිනිස් වුමනා සපුරා ගන්න තියෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් වලින් මේ අසීමිත වුමනා සපුරා ගැනීමේදී ඕනෑම සමාජයක් හිගකම කියන කේන්ද්‍රීය ප්‍රශ්න මුහුණ පානවා. ඒ හිගකම කියන කේන්ද්‍රීය ප්‍රශ්න ආර්ථික විද්‍යාවේ දෙන පිළිතුරු තමයි තේරීම කියන්නේ. ඒ තේරීමක් කරන්න වෙන්නේ සම්පත්වල විකල්ප අවස්ථාවන් තියෙන නිසා. සම්පත්වල විකල්ප අවස්ථාවන් තියෙන නිසා. ඒ විකල්ප අවස්ථාවේ හොඳම විකල්ප අවස්ථාව තේරීමේදී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟත් හොඳම විකල්ප අවස්ථාව තමයි ආවස්තික පිළිවෙල කියන්නේ. ඒක මොකද්ද? යම් කිසි තේරීමක් කිරීමේදී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟත් හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිළිවෙලෙන් අපි හඳුන්වන්නේ. අපි දැන් කතා කරනවා නිෂ්පාදන සාධක සම්බන්ධ. ඒක මොකද්ද මේ නිෂ්පාදන සාධක කියන්නේ? නිෂ්පාදන සාධක කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්නා සාධක. එතකොට නිෂ්පාදන සාධක කියනවා හතරක්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා විසයකත්වය. අපි නිෂ්පාදන සාධක සම්බන්ධව කතා කරද්දී අපි කතා කරා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා විසයකත්වය කියලා. මම ඒක තවත් පින්තූරයක් ඇසුරින් පැහැදිලි කරොත් එහෙම මේ දක්වන තියෙන්නේ ඇපල් වගාවක්. ඒ ඇපල් වගාවේ එක පුද්ගලෙක් ඇපල් කඩනවා. තව පුද්ගලෙක් ඉන්නවා. ඇපල් වගාවන් තියෙනවා. ඇපල් තව පැල තියෙනවා. සහ ට්‍රැක්ටරයක් තියෙනවා. එතකොට මේ පින්තූරය තුල තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා විසයකත්වය කියන කොටස් හතරම. උදාහරණයක් හිට මේ පුද්ගලයව සහ ට්‍රැක්ටරයේ ඇරුණම මේ ඇපල් වගාව භූමිය කියන සාධක තමයි අයිති වෙන්නේ. ඒ කියන්නේ මේ පස, ඇපල් ගස් මේ සියල්ලම භූමිය කියන සාධකයට අයිති වෙනවා. ඒත් එක්කම මේ ඇපල් කඩන පුද්ගලයා අයිති වෙන්නේ ශ්‍රමය කියන සාධකයට. මොකද ඔවුන් නිෂ්පාදනයක් වෙනුවෙන් ඔවුන්ගේ කායික හා මානසික වෙහෙස දරන පුද්ගලයෙක්. මේ තියෙන ශ්‍රමයේ සාධකය. මේ පුද්ගලයා තමයි මම හිතන්නේ මේ පින්තූරයේ අනුව මේ වගාබිමේ හිමිකරු. නැත්තම් මොහුගේ සංකල්පයක් තමයි මේ වගාබිම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මොහු විසයකත්වය. ඒත් එක්කම මේ ට්‍රැක්ටරයක් තියෙනවා. ට්‍රැක්ටරය මොකද්ද? ප්‍රාග්ධනය. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් මිනිසා විසින් සාදාගත් උපකරණයක් තමයි ට්‍රැක්ටරය කියන්නේ. ඒතර මේ තියෙන්නේ ප්‍රාග්ධනය. මේ තියෙන්නේ ශ්‍රමය. අදාළ භූමිය තමයි භූමිය කියන සංකල්පයට අයිති වෙන්නේ. ශ්‍රමය, භූමිය, විසයකත්වය හා ප්‍රාග්ධනය. මේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා විසයකත්වය කියන නිෂ්පාදන සාධක හතර කෙටියෙන් අපි හඳුන්වුවොත් එහෙම භූමිය කියන්නේ සියලුම ස්වභාවික සම්පත් වලට තමයි අපි කියන්නේ භූමිය කියලා. කියන්නේ ඇලදොල, ගංගා, පස, වනාන්තර වගේ දේවල්ට. මේ භූමිය වෙනුවෙන් කරන ගෙවීම තමයි බදු කුලිය කියන්නේ. ශ්‍රමය කියන්නේ යම්කිසි නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් මිනිසෙකුගේ දරන කායික හා මානසික වෙහෙස. කායික හෝ මානසික වෙහෙස. ඒ සඳහා කරන ගෙවීම තමයි වැටුප කියන්නේ. ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදනයට උපකාරී වන පිරිස මිනිසා විසින් සාදාගත් උපකරණ සහ මෙවලම්. නිෂ්පාදනයට දායක වන පිරිස මිනිසා විසින් සාදාගත් උපකරණ සහ මෙවලම් වලට තමයි ප්‍රාග්ධනය කියන්නේ. ඒතර ප්‍රාග්ධනය වෙනුවෙන් කරන ගෙවීම තමයි මෙතන තියෙන පොලිය. එතකොට විසයකත්වය කියන අපි දන්නවා නව්‍යතා නිෂ්පාදනය කිරීමෙන් අවදානම් දරමින් කරන නව දේවල් තමයි විසයකත්වය කියන. අපි දන්නවා විසයකයා හැම වෙලෙම අවදානමක් දරනවා වගේම ඔහු හැම විටම නව්‍යතාවයන් නිෂ්පාදනය කරනවා. ඒතර ඒ වෙනුවෙන් කරන දේ තමයි ඒ වෙනුවෙන් කරන ගෙවීම තමයි ලාභය කියන්නේ. නිෂ්පාදන සාධක කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා විසයකත්වය. ඒ සඳහා කරන ගෙවීම තමයි බදු කුලිය, වැටුප, පොලිය හා ලාභය කියන්නේ. ඒතර මේ සම්බන්ධ බොහෝ දුරට ප්‍රශ්න පත්‍රයේ එන්න පුළුවන්. ඒතර ආයෙත් මම කියන්නේ භූමිය කියන්නේ සියලුම ස්වභාවික සම්පත් වලට, ශ්‍රමය කියන්නේ නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් පුද්ගලයෙක් දරන කායික හා මානසික වෙහෙසට, ප්‍රාග්ධනය කියන්නේ
නිෂ්පාදනයේ උපකාරී වන පිණිස මිනිසා විසින් සාදාගත් උපකරණ සහ මෙවලම් විසායකත්වය කියන්නේ අවදානම් දරමින් නව්‍යතා නිෂ්පාදනයේ යෙදීම තමයි විසායකත්වය කියන්නේ. ඒ සඳහා කරන ගෙවීම තමයි බදු කුලිය, වැටුපත්, පොලි සහ ලාභය කියන්නේ. අපි දැන් කතා කරනවා මූලික ආර්ථික ප්‍රශ්න කියන කොටස සම්බන්ධව. මූලික ආර්ථික ප්‍රශ්න කියලා අදහස් කරද්දී ඕනම සමාජයක් මේ මූලික ආර්ථික ප්‍රශ්න වලින් මුලින් සිද්ධ වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න තියෙනවා තුනක්. ඒ තමයි කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද? කෙසේ නිෂ්පාදනය කරනවාද? කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන එක. මේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්نين අපි සරලව හැඳින්වුවොත් කුමන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද කියන එක තමයි මේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්نين අදහස් වෙන්නේ. කියන්නේ මේක නිෂ්පාදන ප්‍රශ්නයක්. කුමන භාණ්ඩ කියන්නේ සමාජයට අවශ්‍ය කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයකින් නිෂ්පාදනය කරනවාද. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ කෙසේ නිෂ්පාදනය කරනවාද කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන ශිල්ප ක්‍රමය සම්බන්ධව. ඒතකොට නිෂ්පාදන ශිල්ප ක්‍රම ලෝකේ තියෙන ක්‍රම දෙකක්. එකක් තමයි ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය. කියන්නේ ශ්‍රමය මූලික කරගත් නිෂ්පාදන ශිල්ප ක්‍රමය. දෙක තමයි ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ. එකක් තමයි ශ්‍රම සූක්ෂම කියන්නේ. අනික ප්‍රාග්ධන සූක්ෂම. ශ්‍රම සූක්ෂම කියන්නේ ශ්‍රමය මූලික කරගත් නිෂ්පාදන ශිල්ප ක්‍රම වලට. ප්‍රාග්ධන සූක්ෂම කියන්නේ ප්‍රාග්ධනය මූලික කරගත් නිෂ්පාදන ශිල්ප ක්‍රම වලට. එතකොට මේකෙන් අදහස් වෙන්නේ අපි තෝරගන්න නිෂ්පාදන ශිල්ප ක්‍රමය ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද කියන එක. ඊට පස්සේ මේ කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන අදහස් වෙන්නේ සමාජයේ කුමන පිරිස වෙනුවෙන් මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවාද කියන එක. කියන්නේ ඒක බෙදා හැරීමේ ප්‍රශ්නයක්. කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන එක බෙදා හැරීමේ ප්‍රශ්නයක්. ඒතර මේක නිෂ්පාදන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිෂ්පාදන ශිල්ප ක්‍රම සම්බන්ධ ප්‍රශ්නයක්. මේක සම්පත් බෙදා හැරීමේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක මූලිකවම කුමක් කොපමණ කෙසේ කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන තමයි මූලික ආර්ථික ප්‍රශ්න වලින් අදහස් වෙන්නේ. ඒතර කුමක් කොපමණ කියන එක අදහස් වෙන අමායිත් කිව්වොත් එහෙම කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද කියන එක මේකෙන් අදහස් වෙන්නේ කුමන නිෂ්පාදන ශිල්ප ක්‍රමය තෝරගන්නවාද කියන එක. ඒ කියන්නේ ශ්‍රම සූක්ෂමද ප්‍රාග්ධන සූක්ෂමද කියන එක. කා සඳහා නිෂ්පාදනය කරනවාද කියන අදහස් වෙන්නේ සමාජයේ කුමන පාර්ශ්වයන් වෙනුවෙන් කුමන පිරිස මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවාද කියන එක. මේ මූලික ආර්ථික ප්‍රශ්න වලින් තමයි ආර්ථික පද්ධති කියන පාඩමට සම්බන්ධ වෙන්නේ. අපි ඊළඟ කතා කරමු ආර්ථික පද්ධති කියන්නේ මොකක්ද කියලා. ඒත් මේ අපි දැන් කතා කරන්නේ ආර්ථික පද්ධති සම්බන්ධව. ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියක් කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් සොයන්න මිනිසුන් සාදාගත් ආයතනික රාමුවක්. මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න මිනිසුන් සාදාගත් ආයතනික රාමුවක්. අපි කියනවා ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක් එකක් කියලා. එතකොට මේ මොකද්ද මේ ආර්ථික පද්ධති කොටස් ටික? අපි විශේෂයෙන්ම උසස් පෙළදී අපි සාකච්ඡා කරනවා මේ ආර්ථික පද්ධති වර්ග 4ක් සම්බන්ධව. වෙළඳපොළ ආර්ථික පද්ධතිය, විධානගත නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධතිය, මිශ්‍ර ආර්ථිකය සහ සම්ප්‍රදායික ආර්ථික ක්‍රමය කියලා. මම සරලව මේක කතා කරොත් එහෙම වෙළඳපොළ ආර්ථිකය සහ සැලසුම්ගත ආර්ථිකය නැත්නම් විධාන ආර්ථික ක්‍රමය කියන අන්තයන් දෙකක්. මේ රේඛාවක් හඳුන්වොත් එහෙම අන්තයන් දෙකක්. ඒතර පූර්ණ වෙළඳපොළවත් නැත්නම් පූර්ණ ධනවාදීවත් මේවා අපි කියනවා තව උදාහරණ වෙළඳපොළ ක්‍රමය, මිල ක්‍රමය, ධනවාදී ක්‍රමය කියලා. ඒතර මේ පූර්ණ ධනවාදී ක්‍රමයක්වත් පූර්ණ විධානගත ක්‍රමයක්වත් ලෝකේ දක්වන්න ලැබෙන්නේ නැහැ. ඊට ආසන්නව තමයි මෙතනවල ඉන්නේ. මේ අන්තයන් අතර තියෙන එකට තමයි අපි කියන්නේ මිශ්‍ර ආර්ථිකයක් කියලා. කියන්නේ මේ වෙළඳපොළ ක්‍රමයේ සැලසුම්ගත ක්‍රමයේ ලක්ෂණ මිශ්‍රව තමයි තියෙන්නේ ලෝකේ හැම රටකම. ඒ නිසා ගොඩක් කියනවා ලෝකේ හැම රටකම පායි මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තමයි දක්වන්න ලැබෙන්නේ කියලා. අපි පස්සේ සාකච්ඡා කරමු. වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ අදහස් වෙන්නේ මේ වෙළඳපොළ ආර්ථිකයක සියලුම දේපල හිමිකම තියෙන්නේ පෞද්ගලික අංශයට. සියලුම දේපල හිමිකම් රටේ තියෙන සියලුම දේපල වල අයිතිය නැත්නම් හිමිකාරීත්වය තියෙන්නේ පෞද්ගලික අංශයට. ඒ වගේම මොවුන්ගේ තියෙන පෞද්ගලික ව්‍යවසායක්. විධානගත ආර්ථිකය නැත්නම් සැලසුම්ගත ආර්ථිකයේ තියෙන්නේ සියලුම දේපල හිමිකාරීත්වය තියෙන්නේ රජයට. රාජ්‍ය ව්‍යවසායක් තමයි දක්වන්න ලැබෙන්නේ. එතකොට මිශ්‍ර ආර්ථික ක්‍රමයක් තුළ පෞද්ගලික අංශයක් තියෙනවා දේපල හිමිකාරීත්වය,
රාජ්‍ය අංශයට තියෙනවා දේපල හිමිකාරිත්වය. මම කිව්වා මිශ්‍ර ආර්ථික ක්‍රමයක් කියන්නේ වෙළඳපොළ හා සැලසුම්ගත ආර්ථිකයන්ගේ සම්මිශ්‍රණයක් කියලා. ඒතර ලංකාව වගේ රටක් අපි උදාහරණ ගත්තොත් ලංකාව මිශ්‍ර ආර්ථිකයක්. ඔව්. ලංකාව මිශ්‍ර ආර්ථිකයක් කියන උදාහරණ තමයි ලංකාවේ දේපල හිමිකාරිත්වය පෞද්ගලික අංශයට තියෙනවා රාජ්‍ය අංශයට තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අධ්‍යාපනය සෞඛ්‍යය ගත්තොත් එහෙම රජයේ රෝහල් පෞද්ගලික රෝහල්. රජයේ පාසල් පෞද්ගලික පාසල්. තුන මේක සම්මිශ්‍රණයක් තියෙනවා. ඒ නිසා ලංකාව කියන්නේ මිශ්‍ර ආර්ථිකයක්. තුන සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් කියන්නේ මොකක්ද? සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් කියන්නේ මෙයාලා මේ සම්ප්‍රදායික සිරිත්විරි ආගමික විශ්වාසයන් පදනම තමයි යාළගේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ. තුන සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක අවසානයේ හිටපු නායකයෙක් තමයි අයටෙල්ලා කෙමිනි කියන්නේ. මේ හිටපු කෙනෙක්. ඉරාන ආගමික සංවිධානය. එතකොට මූලික මේ ආර්ථික පද්ධති සම්බන්ධයෙන් වෙළඳපොළ ආර්ථිකය, සැලසුම්ගත ආර්ථිකය, මිශ්‍ර ආර්ථිකය, සම්ප්‍රදායික ආර්ථික ක්‍රමය කතා කරා. ඒතර මේ අපි කලින් කතා කරපු මූලික ආර්ථික ප්‍රශ්න වලට වෙළඳපොළ ආර්ථිකයේ පිළිතුරු හොයන්නේ කොහොමද? සැලසුම්ගත ආර්ථික කොහොමද පිළිතුරු හොයන්නේ? අපි සාකච්ඡා කරොත් එහෙම වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ මිල ක්‍රමයේ පදනම. ඒ කියන්නේ කුමක් කොපමණ නිෂ්පාදනය කරනවාද කියන ප්‍රශ්නෙට වෙළඳපොළ ආර්ථිකයේ පිළිතුරු හොයන්නේ වැඩිපුර ලාභදායී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා කියන එක. ඒ කියන්නේ යාලා මේ නිෂ්පාදනය කරන්නේ වැඩිපුර ලාභ උපයන්න පුළුවන් කුමන භාණ්ඩද? ඒ භාණ්ඩ තමයි යාලා නිෂ්පාදනය කරන්නේ. දෙවෙනි අපි සාකච්ඡා කරා නිෂ්පාදන ශිල්ප ක්‍රමය. ඔවුන් තෝරගන්න. ඒ කියන්නේ කුමක් නිෂ්පාදනය කරනවද? කෙසේ නිෂ්පාදනය කරනවද? කාසඳා නිෂ්පාදනය කරනවද? නිෂ්පාදන ශිල්ප ක්‍රමය තෝරගන්නේ අවම පිළිවෙයක් යන නිෂ්පාදන ශිල්ප ක්‍රමය. වෙළඳපොළ ආර්ථිකයක් අවම පිළිවෙයක් යන නිෂ්පාදන ශිල්ප ක්‍රමය තමයි තෝරගන්නේ. ඒ කියන්නේ ශ්‍රම සූක්ෂම වේවා, ප්‍රාග්ධන සූක්ෂම වේවා ඔවුන් තෝරගන්නේ ඒ යන ශිල්ප ක්‍රම වලින් අවම පිළිවෙයක් යන නිෂ්පාදන ශිල්ප ක්‍රමය. ඊළඟ ආර්ථික ප්‍රශ්න තමයි කාසඳා නිෂ්පාදනය කරනවා කියන එක. කාසඳා නිෂ්පාදනය කරනවාද කියන එකට පිළිතුරු හොයන්නේ වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රය ශක්තියක් නැත්නම් ගෙවීමේ හැකියාවක් තියෙන පාර්ශවයකට. කියන්නේ මිලක් ගෙවිය හැකි අයට තමයි ඔවුන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. තුනක් සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික ක්‍රමයක කොහොමද මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්නේ. ඔවුන්ගේ කුමක් කෙසේ කාසඳාද කියන මූලික ආර්ථික ප්‍රශ්න වලට ඔවුන් මධ්‍යම සැලසුම් අධිකාරියක් පිහිටවලා ඒ මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් තමයි ඒ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ. ඒක බොහෝ දුරට කුමක් නිෂ්පාදනය කරනවද කියන ප්‍රශ්නට ඔවුන් හැකියතාක් උත්සාහ කරනවා සමාජයේ හැම පාර්ශ්වයකටම අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න. ඊපස්සේ නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් බොහෝ දුරට ශ්‍රම බලකායේ සියලුම වගේ පාර්ශ්වයන් එකට දායක කරගෙන ඒ කියන්නේ පූර්ණ සේවා නියුක්ති කියන සංකල්ප වෙනුවෙන් තමයි වුන් වැඩ කරන්නේ. රටේ සියලුම ශ්‍රම බලකායේ පුද්ගලයන් දායක කරගත්ත ක්‍රමයක් තමයි වුන් තෝරගන්නේ. බොහෝ දුර ශ්‍රම සූක්ෂම වෙන්න පුළුවන්. ඒත් එක්කම කාසඳා නිෂ්පාදනය කරනවාද කියන එකට වුන් පිළිතුරු හොයන්නේ රටේ බහුතරයක් කියන්නේ සමස්ත ජනතාව සම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ අරමුණක් තමයි උන්ට තියෙන්නේ. මොකද වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මේ ඒකේ පරමාර්ථය වෙන්නේ ලාභය අරමුණ වෙන්නේ. ඒ කියන්නේ තනිකරම වෙළඳපොළ ආර්ථිකයක පදනම් වෙන්නේ ලාභය. උන්ම මෙහෙවන ගාමික බලවේගය වෙන්නේ ලාභය. ඒත් එක්කම විධානගත ආර්ථික ක්‍රමයක උන්ගේ පරමාර්ථය වෙන්නේ සමාජ සුබ සාධනය. ඒතර වෙළඳපොළ ආර්ථිකයක් මෙහෙවන අදෘශ්‍යමාන හස්තය තමයි ලාභය කියන්නේ. විධානගත ආර්ථිකයක් මෙහෙවන ගාමික බලවේගය තමයි සමාජ සුබ සාධනය කියන්නේ. ඒතර අපි මේ දෙක කතා කරලා පස්සේ මිශ්‍ර ආර්ථිකයක් කියන්නේ ඒ දෙකේම සම්මිශ්‍රණයක්. අපි නැවත කතා කරොත් එහෙම ආර්ථික පද්ධතියක් කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න මිනිසුන් විසින් සාදාගත් ආයතනික රාමුවක් තමයි ආර්ථික පද්ධතියක් කියන්නේ. ඒ ආර්ථික පද්ධති වර්ග මූලික කතා කරනවා වෙළඳපොළ ආර්ථිකය, නැත්නම් මිල ක්‍රමය, විධානගත ආර්ථික ක්‍රමය, සැලසුම්ගත ක්‍රමය, මිශ්‍ර ආර්ථිකය හා සම්ප්‍රදායික ආර්ථික ක්‍රමය කියලා. ඒතර ඒ කොටස් වලින් තමයි ඒ ආර්ථික පද්ධති මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සොයන ක්‍රමයේ සම්බන්ධ තමයි අපි දැන් කතා කරන්නේ.